समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस्य सुनन्तु सग्ग मुखदं धम्म सवन कालो अयं भदन्ता धम्म सवन कालो अयं भदन्ता धम्म सवन कालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से ये हि केचि भिक्खवे समनावा ब्राह्मणावा जरामरणं नप्पजानन्ति जरामरणसमुदयं नप्पजानन्ति जरामरणनिरोधं नप्पजानन्ति जरामरणनिरोधगामिनीं पटिपदं नप्पजानन्ति तमेते भिक्खवे समनं वा ब्राह्मणं वा समनेषु वा समन समन्त सम्मता ब्राह्मणेषु वा ब्राह्मण सम्मता न च पनते आयस्मन्तो सामඤ්ඤත්තං वा ब्रह्मඤ්ඤත්තං वा දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකत्वा උපසම්පජ්ජ විහරಂತಿ තුනුරුවන් සතු අනන්ත අසිරිමත් වූ ගුණ බලයෙන් මේ උතුම් සදහම් දෙසුමෙහි දායකත්වයේ උසුලන විමල ධර්ම සහ ධර්මාදියසේන පින්වත් යුවල ඇතුළු ධර්මාභිලාෂී ඔබ සියලු දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සියලු කායික මානසික සුවයන් නොඅඩුව සැලසීලා ලෞකික ලෝකෝත්තර ඵල සමාධි ප්‍රඥා උපදවාගෙන ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිස යම් වූද උපකාරක ධර්ම පෙළක්ම වේවායි පළමු කොට ඊ타මත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා මේ දේශනාව සඳහා අප විසින් ඇසුරු කරගනු ලබන්නේ සංයුත්ත නිකායේ අභිසමය සංයුත්තේට අයත් ජරා මරණ සූත්‍ර දේශනාවයි. එහි සරල අදහස පළමුව සඳහන් කොට ඉන් අනතුරුව ධර්ම සාකච්ඡාවක් වගේ අදහස් පෙළක් කරුණාවෙන් යුක්තව සම්මා ප්‍රඥාව ඇසුරු කරගන්න අවස්ථාව සලසා දෙමින් ප්‍රකාශ කරන්න දේශනා කරන්න කැමැතියි. ජරා මරණ සූත්‍ර දේශනාවෙහි සරල අදහස මේ වගේ. මහණෙනි යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ජරා මරණ නොදනිද්ද ජරා මරණ සමුදය එනම් හට ගැනීම නොදනිද්ද ජරා මරණ නිරෝධය එනම් නැතිව යාම අවසන් වීම නොදනිද්ද ජරා මරණ නිරෝධගාමිනී ප්‍රතිපදාව නොදනිද්ද මහණෙනි ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහුද ශ්‍රමණයෝ යයි සම්මත නොවේති බ්‍රාහ්මණයන් කෙරෙහුද බ්‍රාහ්මණයෝ යයි සම්මත
නොකෙරෙති. ඒ ආයුස්මත්තු මහාන ධම්මේ ඵලය හෝ බමුණු ධම්මේ ඵලය හෝ මේ අත්බැවෙහි ආත්ම භාවයේහි තෙමේම විශිෂ්ට ඥාණයෙන් දැන පසක් කොට එනම් අවබෝධ කොටගෙන ඊට පැමිණ වාසය නොකෙරෙති. මේ තමයි අදහස සරල ලෙස මේ සූත්‍ර දේශනාවේ පෙන්වුම් කරනවා. ඉන් අනතුරුව නැවතත් මෙසේ දේශනා කරනවා මහණෙනි යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ජරා මරණ දන්නවද? ජරා මරණ සමුදය දන්නවද? ජරා මරණෙහි නිරෝධය දන්නවද? ජරා මරණ නිරෝධගාමිනී ප්‍රතිපදාව දන්නවද? මහණෙනි ඒ මහණ හෝ බ්‍රාහ්මණයෝ මහණුන් කෙරෙහිද මහණුන් න්‍යාය සම්මත වෙනවා. බමුණන් කෙරෙහි බමුණන් න්‍යාය සම්මත වෙනවා. ඒ ආයුස්මත් වූ මහණ ධම්හි ඵලයත් බමුණු ධම්හි ඵලයත් මේ ආත්ම භාවයේම තමාම විශිෂ්ට ඥාණයෙන් දැන පසක් කරගෙන ඊට පැමිණිලා වාසය කරනවා. සදහවත් පින්වත්නි, තථාගත බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2566ක්. සාමාන්‍යයෙන් අපි ඒ අදහස එසේ ඉදිරිපත් කරමින් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? තථාගත බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු දහස් ගණනක් 2566ක් ඉක්ුත් වන තැනත් අප මේ උත්සාහ කරන්නේ ජීවත්ව වැඩ සිටි තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මයේ ප්‍රතිපදා මාර්ගයට බැසගෙන අපගේම අත්දැකීම් ඔස්සේ අවබෝධ කරගන්නයි. මේක එක්තරා ආකාරයකින් බොහෝම ගැඹුරු වගේම අපහසු දුෂ්කර කාර්යයක් බව පැහැදිලිය. තථාගත බුදුරජාණන් වහන්සේ වැඩ සිටි දවසම තථාගත බුදුරජාණන් වහන්සේගේ සෙවණේ නැත්නම් ශ්‍රාවක ශ්‍රාවිකාවන් බවට පත් වූ ශ්‍රමණ කොටස් පවා එනම් පැවිදි ඇත්තන් පවා යම් යම් අවස්ථාවන් වලදී බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට එකඟ නොවි අදහස් ප්‍රකාශ කළා. අරිට්ට සාති වැනි භික්ෂූන් එවැනි අදහස් ප්‍රකාශ කළාය. ඒ වගේම ප්‍රධාන වශයෙන් දෙව්දත් තෙරුන් හා එක්ව බුදුරජාණන් වහන්සේ දේශනා කළ ප්‍රතිපදා මාර්ගයට එකඟ නොවි අදහස් ප්‍රකාශ කළ කෝකාලික භික්ෂුවත් ඇතුළු පිරිස් සිටි බව සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවාය යන ප්‍රවෘත්තිය දැනගත් මොහොතේ ශෝකයට දුකටපත් වුණු පෘථග්ජන භික්ෂුන් වහන්සේලා ඉදිරියෙහි එසේ නොවන්නට යයි ප්‍රකාශ කළ මහලු වයසේ පැවිදි වූ සුභද්‍ර වැනි භික්ෂූන් හිටියා. එවිට බුදුරජාණන් වහන්සේගේ දේහය ආදාහනය කොටවත් තිබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් අනතුරුව 3 මාසයක් ගිය තැන පළවෙනි සංගායනාව පැවැත්වුණ මහා කාශ්‍යප මහ රහතුන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්. රහතුන් වහන්සේලා 500ක් ඒට සහභාගී වූ බව ශාසන වංශ කතාවේ සඳහන් වෙනවා. එහිදී එක මතයකට එන්න රහතුන් වහන්සේලා අතර පවා විවිධ මත ඔස්සේ සාකච්ඡාවන් පැවැත්වුණා. අදහස් ප්‍රකාශ වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේට පවා චෝදනා ඒ වචනේහි අදහස අපි ගැටීමක් හැටියට ගත යුතු නැහැ. රහතුන් වහන්සේලා අතර ඇතිවුණු සංවාදයක් අදහස් ප්‍රකාශ කිරීමක් කෙසේ වෙතත් වචනය චෝදනා ඇති වුණා. මිළඟට දෙවෙනි සංගායනාව. මිළඟට තුන්වෙනි සංගායනාව. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල 3 මාසයෙන් පළවෙනි සංගායනාව, අවුරුදු 100කට පසුව දෙවෙනි සංගායනාව, 235කට පසුව තුන්වෙනි සංගායනාව.
දැන් අවුරුදු 100ක් පමණ ගත වෙන තැන ඊටාම පැහැදිලි ලෙසම බුදුරජාණන් වහන්සේ දේශනා කර විනය ශික්ෂාපද පවා Taman කැමැති පරිදි වෙනස් කරමින් ඒකට යම් කෙනෙක් උත්තරයක් හදාගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලැබිලා තිබුණ ආනන්ද ස්වාමින් වහන්සේට සංඝයා කැමති නම් සංඝෝ මමච්චේන කුද්ධානු කුද්ධකානි සික්ඛාපදානි සමූහණේය සංඝයා කැමති නම් කුඩා ශික්ෂාපද ඉවත් කරගන්න බැහැර කරගන්න පුළුවන් කියලා. පළවෙනි සංගායනාවේදීත් ওই ප්‍රශ්නය මතුවුණා. මොනෝද කුඩා ශික්ෂාපද කියලා. දැන් බලන්න රහතුන් වහන්සේලා අතර පවා ඒ ප්‍රශ්නය එකපාරට පිළිතුරක් ප්‍රශ්නයට හොයාගන්න බැරි වුණා. අවසානයේ තීරණය කළේ කුඩා කියලා අවසාන එකක්වත් ඉතුරු වෙන එකක් නෑ සියල්ලම බුදුරජාණන් වහන්සේ දේශනා කළ අයුරින් අපි අනුගමනය කරමු කියන අදහස. එතකොට විනය නම් වූ සීලය පරමාර්ථ ධර්මය නම් වූ අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත් කොට අවබෝධ කරගන්නා වූ චතුරාර්ය සත්‍ය ධර්මයට ඉවහල් වන මාර්ගය. එතකොට සීලය විනය ශික්ෂණයෙන් ඉවත් වෙනවා කියන්නේ පිරිසුදු මාර්ගයෙන් බැහැර වෙනවා කියන අදහසයි. පැහැදිලිවම සූත්‍ර දේශනාවල ප්‍රසිද්ධ ලෙස ඔබත් අහලා තිබෙනවා. සීලය පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයං. සිතයි නුවණයි. එන සමත විදර්ශනා භාවනා කොටස් දෙක වඩන්න නම් පළමු කොට ප්‍රඥාවන්ත මිනිසයා විසින් අවබෝධයෙන් යුක්තව සිහිලේ පිහිටා සිටිය යුතු වෙනවා. එතකොට විනය ශික්ෂණය නැති වෙනවා කියන්නේ මාර්ගයෙන් බැහැර වූ ශ්‍රාවකෙක් හෝ ශ්‍රාවිකාවක් බවට පත් වෙනවා කියන එකයි. අවුරුදු 100ක් ගිය තැන දැන් දස වස්තුක මිත්‍යා දෘෂ්ටි හැටියට අදහස් ප්‍රකාශ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට විරුද්ධව මිත්‍යා දෘෂ්ටි වැරදි දෘෂ්ටිගත 10ක් ඒ අදහස ඉදිරිපත් වුණා. ඔවුන් විශාල පිරිසක් ඉදිරිපත් වුණා. ඉන් අනතුරුව සංගායනා පැවැත්වුණා. සබ්බකාමී මහරහතුන් වහන්සේ ඇතුළු ඒ රහතුන් වහන්සේලා තීරණය කළා ඒ අදහස් වැරදි කියලා. නමුත් ඒ පිරිස ඒ පිළිගන්නේ නැතුව බැහැරව ගොස් වෙනත් පිරිසක් හැටියට වර්තමානයේ පවසන විදිහට නිකායක් කොටසක් හැටියට ඔවුන්ගේ කටයුතු කරගමින් ගියා. දැන් මම අප මේ සඳහන් කරන්නේ පින්වත්නි මේ ශාසනය තුළ ධර්මය අවබෝධ කරගැනීමේදී බාහිර ආරම්මණයන් සමගින් ඇති වුණු ගැටලු සම්බන්ධව ඒ රහතුන් වහන්සේලා පව වැඩ සිටි දවස දැන් ශාසන ඉතිහාසයේ වැඩි පිරිසක් පිළිගත් මතය අනුව බුද්ධ පරිනිර්වාණයෙන් 236 දී ලංකාවට බුදුදහම මිහිඳු මහරහතුන් වහන්සේ වෙතින් අපට ලැබුණා. ඒ අනුව මේ දක්වාම මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය අප අනුගමනය කරමින් සිටිනවා. මුඛ පරම්පරාවෙන් කටපාඩමින් ගෙනෙන ලද ධර්මය මාතලේ අලු විහාරයේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමෙන් එනම් පුස්තකවල පුස්කොළ පොත්වල ග්‍රන්ථාරූඪ කිරීමෙන් අනතුරුව එය මේ අද අප විසින් අනුගමනය කරන ධර්මයේ හැටියට පිළිගන්නවා. විවිධ අදහස් පැවතිනවා මේ සම්බන්ධව. නමුත් වැඩි පිරිසක් පිළිගන්නා වූ මතයේ හැටියට අද දක්වාම ඒ තමයි අදහස. විනාති මේ සියල්ලම ඉතිහාසයෙන් අපි සඳහන් කළේ. තවමත් අපි ඒ මාර්ගය තුල පෙළන සූත්‍ර දේශනා කටපාඩම් කරමින් දේශනා කරමින් අහගෙන සිටමින් මතකයේ තියාගෙන සිටමින් අපි අපේ ජීවිත ගමන පවත්වාගෙන යනවා. අපි කොටස් දෙකයි. ඒ තමයි ගිහි පැවිදි හැටියට බෙදලා තියෙනවා. ඒක 4 ආකාරයකින් දැක්වුවොත් බික්කු බික්කුණී උපාසක උපාසිකා කියන සිව් පිරිසයි. මා ඊටම කරුණාවෙන් අපි ගිහි පැවිදි දෙපාර්ශ්වයටම සිහිපත් කරගත යුතු කරුණක් හැටියට දක්වන්නේ ධර්මයේ තුලින් මතු කරගත්තොත් සුතා
ලෝභ දෝෂ මෝහ බැහැර වෙන ආකාරයෙන් තවම රහත් වෙලා නැති බව හැබෑව. නමුත් ඒ අරමුණෙහි ලෝභ දෝෂ මෝහ බැහැර වෙන ආකාරයෙන් ඒකට කියන පුත්තු පඤ්ඤා කියලා ධර්ම ශ්‍රවණය කරන අහනවා. දැන් මේ අහනවා කියන තැන අහනවා තමුණුත් කියවනවා සාකච්ඡා කරනවා. එය ධම්මවිචය සම්බොජ්ජංගයෙන් පෙන්වා දෙන්න. නැත්නම් ධම්මවිචයට අනුව දැන් නිදසුනක් ගත්තොත් ස්කන්ධ පංචකය මගේ නොවේ මම නොවේ මගේ ආත්මය නොවේ කියන තැනක ස්කන්ධ පංචකය නම් වූ මේ සංඛත ධර්ම සංස්කාර පුඤ්ජය හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණාseම හේතුන්ගේ විසිර යාමෙන් නැතුව යනවා. ඒ නිසා සම්මුතිය තුළ ස්කන්ධ පංචකය මුල් කරගෙන සත්පුද්ගල සංඥාව හෝ මම මගේ කියලා පැවැත්වුවත් පරමාර්ථ වශයෙන් හටගත් වගේම නැතිව යනවා. ඒ නිසා සම්මුතියේ ධර්මාබෝධය කරනවා කියන තැනත් මම මගේ කියා පැවැත්වුවත් පරමාර්ථ වශයෙන් අවබෝධ වෙන්න ඕනේ. උපාදානීය ධර්ම සකස් නොවන තැනකට මේ ස්කන්ධ පංචකය පරිහරණය වෙන්න. එනම් මම මගේ වශයෙන් මම කැමති පරිදි පවත්වා ගන්න පුළුවනි කියන තැනකින් සිහිය පිහිටුවලා ඇසෙන් රූප කනෙන් ශබ්ද වශයෙන් කැමති අරමුණු වල ඇලීම අකමැති අරමුණු ගැටීම ඊට පස්සේ කුමා සිද්ධ වෙන්නේ? අනෝබෝධය නිසා මෝහය නිසා ලෝභ දෝෂ එනම් අකුසල කර්ම වඩාත්ම සකස් වීම. අන්න ඒ අදහස බැහැර වෙන තැනට සීලේ පිහිටලා ධම්ම චක්කු දහම් ඇස මෙහෙවීම ධම්මවිචයෙන් ඒ දේ සිද්ධ වෙන්න ඕනේ. දැන් සුත ශ්‍රවණය කරනවා කියන අහනවා කියන වචනයේ තුල මොනතරම් ගැඹුරු අදහසක් නිවන් මඟ තුල ප්‍රතිපදා මාර්ගයේ තුල පවතිනවද කියලා අපි හැම කෙනෙකුටම වැටහෙන්න ඕනේ. තමා විසින් වටහා ගත යුතුයි. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි නුවණැත්තෙක් බවට පත් වෙලා ඒ දහම් කරුණු වෙන්කොට දකිමින් අවබෝධයට මාර්ගය සකස් කොට ගත යුතුයි. සුත දත ඊළඟට ධාරණය කර ගන්නවා. තවම රහත් වෙලා නැතිනම් අඩුම තරමේ සෝතාපන්නවත් වෙලා නැතිනම් ඉන් අදහස් කළේ මේ සසරට බැඳ තබන සංයෝජන 10න් පළමු සංයෝජන 3 වන සක්කාය දිට්ඨිය ස්කන්ධ පංචකය මමයේ මාගේ යන දෘෂ්ටිය ස්වකීය කොට ගැනීම. සක්කාය දිට්ඨිය. විචිකිච්ඡා බුද්ධ ආදී අටතැන්ගේ සැකය. සීලබ්බත පරාමාස. විමුක්තිය පිණිස සසර දුකින් අත්මිදීම පිණිස කෙලෙස් ප්‍රහාණය පිණිස හේතු වන භාග්‍යවතුන් වහන්සේ ඒකායන මාර්ගයේ හැටියට පෙන්වූ ආරෂ්ඨාංග මාර්ගයෙන් බැහැරව වෙනයම් සීල. දැන් සීල කියනකොට අපි බොහෝ විටක හිතෙන්නේ මේ බුදුදහමේ පෙන්වන සීලය කියන අදහසත් එක්ක අදහස්. නමුත් යම් අය යම් ආකාරයෙන් හික්මීම් කරගන්නවා නම් ඒක සීල කොටසෙන් වචනෙන් හඳුන්වන්න පුළුවන්. ඒව සීල වෘත. අජවෘත, ග්‍රෝවෘත, සුනකවත, එළුවන් වගේ, ගවයන් වගේ, සුනකයන් වගේ ආදී වශයෙන්. එතකොට ආරෂ්ඨාංග මාර්ගයෙන් බැහැරව එවැනි සීල වෘත අනුගමනය කිරීම. මෙන්න මේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන තුන් සංයෝජන මුළුමනින්ම බැහැරවීම තමයි සෝතාපන්න වෙන්නේ. කෙලෙස් සැඩපහර ඉක්මවා ගොස් ජය ගන්නවා. සෝතාපන්න. දැන් මේ අදහස් පවා ඔබ නිතර අහලා තිබෙනවා. ඔබ දන්නවා. අපි කවුරුත් දැනගෙන හිටියත්. දැන් අපි ප්‍රශ්න කරගමු. අපි සක්කාය දිට්ඨිය නැති කරලා දින්නේ. විචිකිච්ඡාව නැද්ද? සමහර කෙනෙකුට විචිකිච්ඡාව නැත්තේ දහම් දැනුම නැති නිසා. ධර්මයේ නොදන්න නිසා. නිවැරදි මාර්ගයක නැති නිසා. වැඩිපුරම චාරිත්‍රවල පමණක්, සිරිත් විරිත්වල පමණක් සිටින නිසා. ඒ අය කෙරෙහි අමනාපෙන් නොවේ, කරුණාවෙන් පෙන්වුම් කරන්න. ජීවිත කාලය පුරාම කියන විදියට දන් දීලා තියෙනවා, සිල් රැකලා තියෙනවා, විහෙර විහාර වන්දනා කරලා තියෙනවා, විවිධ පින්කම් කරලා තියෙනවා. හැබැයි තවමත්
තමන්ම හිතලා බලන්න. ප්‍රිය අරමුණු වල උපාදානය වීමත්, තදින් ඇලීමත්, අකමැති අරමුණේ තදින් ගැටීමත් සිද්ධ වෙනවද නැතිද? ඒක තමන්ගේම ප්‍රශ්න කරගන්න ඕන. දෙමව්පියෝ, දරුවෝ, ස්වාමි, භාර්යාව, ගේදොර ආදී වශයෙන් එක කොටස්. මනසේ ඇතිවන සිතුවිලි වශයෙන්, චිත්තචෛතසික වශයෙන් තවත් කොටස්. සමහර විටක තමන්ට අහන්න ලැබෙන, දකින්න ලැබෙන හේතුත් එක්ක තමන්ගේ හිතෙන් සමහර පුද්ගලයන්ට සමහර කොටස් වලට තමන් දැඩිව කැමැත්තක් ඇති වෙනවද? ඒකට විරුද්ධව ඇහෙන පේන දේවල් එක්ක ගැටීමක් ඇති වෙනවද? තමන් හිතපු දෙයට වඩා, හිතේ තියාගන්න දෙයට වඩා බාහිර අදහස් ප්‍රකාශ වෙන තැන තමන්ට ඇලීම, ගැටීම සිද්ධ වෙනවද? අවිජ්ජා දෝමනස්ස, දැඩි ඇලීම සහ ගැටීම, දොම්නස සිද්ධ වෙනවද? ඒක තමන්ම ප්‍රශ්න කරගන්න ඕන දෙයක්. ඒ වගේම සිවුම්ව තමන්ට දැනෙනවද? යම් විටක යම් ආසාවන්, කාම සිතුවිලි වෙන්න පුළුවන්. සිවුම්ව සකස් වෙන කාමයේ පිළිබඳව සිතුවිලි වෙන්න පුළුවන්. ලෝභය පිළිබඳව, අවිජ්ජා කියන තැන ලෝභය වෙන්න පුළුවන්. සිත කුල්මත් කළ යුතුයි කියන තැනක එන රතිය, නන්දිය වෙන්න පුළුවන්. දැන් මේවා තමන්ව දහම් දැනුම හා සමගින් ටික ටිකවත් ජීවිතේ ලබාගත් අත්දැකීම් සමගින් විමසලා බැලිය යුතු වෙනවා කුමක්ද කියලා. ඊළඟට අකමැති අරමුණත් එක්ක ගැටියෙන් සිද්ධ වෙනවද? අමනාපයේ සිද්ධ වෙනවද? එහෙම අකමැති අරමුණු වලට මුහුණ දුන් විට ටික වෙලාවක්, ටික දවසක්, කාලයක් යනකම් ඒ ගැන නැවත නැවත තමන්ගේ හිතට පැන නගිනවද දේශසහගත සිතුවිලි? අතීතයේ මතක් වෙන විට තමන්ට කරදර කළා කියන හෝ අය කෙරෙහි දැන් පවතින ස්වභාවය කුමක්ද? සිතේ අරමුණු සකස් වෙනකොට තවමත් ගැටීම් ස්වභාවයක් සකස් වෙනවද? අතීතයේ මතක් වෙනකොට තදින් ඇලුණු පුද්ගලෝ වෙන්න පුළුවන්, වස්තුන් වෙන්න පුළුවන්. යම් බෝධ ආකාරයකින් ශෝකයක්, දුක්ඛ වේදනාවක් කියන තැන මේව මතුවෙනවද? මේ තුලින්ම තමන්ට ස්වයං විග්‍රහයක්, ස්වයං නිර්ණායකයක් තරමකින් හෝ ඇති කරගන්නට පුළුවනි. අපේ ධර්ම ශක්තියත් එක්ක ප්‍රතිපදා මාර්ගය තුල ගමන් කරනවා යයි පැවසුවාට අපේ ස්වභාවය කුමක්ද කියලා තේරුම් ගන්නට පුළුවනි. ඒ නිසා අපි දන්නවා කියලා කරුණු මතක තබාගෙන සිටිනවාට වඩා මතකේ තබාගෙන ඉන්න ඕනේ. හැබැයි ඊට වඩා කල යුතු පිළිවෙතක්, ඇතිවිය යුතු අවස්ථාවක් ධර්මයේ තුලින් ගිහි හෝ වේවා, පැවිදි හෝ වේවා අපි සියලු දෙනාම දැකගත යුතු වෙනවා. තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මයේ ඒ ආකාරයටම දේශනා කරන්න පුළුවන්කම ලැබෙන්නේ එවැනිම තවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට පමණයි. ඊට මෙහා රහතුන් වහන්සේලා දේශනා කළත් යම් විටක කෙලෙස් ප්‍රහාණය කළ උතුම වුණත් යම් ප්‍රශ්නාර්ථ, ගැටලු මතුවීමේ අවස්ථා තිබෙනවා. ඒක භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි දවසම රහතුන් වහන්සේලාම අතර ඇති වුණු ධර්ම සාකච්ඡා වලින් පැහැදිලි. මේ නිසා අපි හැම කෙනෙක්ම ඔවුනොවුන්ට කල්යාණවන්තයන් බවට පත් වෙමින් භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කළ ශ්‍රී සද්ධර්මයේ සුතා දතා වචස හොඳින් ශ්‍රවණය කළ, ලෝභ දෝෂ මෝහ බැහැර වෙන ආකාරයෙන් ශ්‍රවණය කළ, සිතේ දරාගෙන වචසා පරිචිතා, වචනේ නැවත නැවත පුරුදු කරමින්, මනසානුපෙක්කිතා මෙනෙහි කරමින්, දිට්ඨියා සුපටිවිද්දා අත්හැරීම සිද්ධ වන තෙක් ස්කන්ධ පංචකය තිලක්කණයට යටත් කොට දැක සම්මුතියට පැවැත්වුවත් පරමාර්ථ වශයෙන් මගේය, මම වෙමි, මගේ ආත්මය කියලා හිතින් දැඩිව ගන්න කිසිවෙක් හෝ කිසිවක් මෙතන නැතන. ලෝභ දෝෂ මෝහයන්ට අවස්ථාවක් මෙහි නැත. හේතු සකස් නොවිය යුත්තේය, සකස් නොවේමය. ශුන්්‍යත කියන තැනට මනස සකස් වෙන්න ඕනේ. ඒ තමයි කර්ම සකස් නොවන අවස්ථාව. දැන් මේ දේ සිද්ධ වෙනවද? මෙන්න මෙය අරමුණු කරගෙන ඒ අවස්ථාවට අපේ සිත් සිහිය පුරුදු කිරීම තමයි කළ යුතු වෙන්නේ. අප කල්පනා කරනවා වැඩි පිරිසකට යම් දැනුමක් තිබෙනවා.
වැඩි පිරිසක් කරන්නේ හිතෙන් කරුණු එකතු කරමින් සිටින්නේ. අද දවසේ මොනවද අහන්න ලැබෙන්නේ අලුතෙන්? මම මොනවද වැඩිපුර දැන් දැනගන්නේ? සමහරට අහපු දෙයක් ඇහෙනකොට ඕක මන් දන්නවා. ඕක අහලා තේරුමක් නැහැ. මේ අලුත් දෙයක් තමයි දැන් දැනගන්න ඕනේ. දැන් මේ විදිහට අපි යම් විටක එවැනි අදහසක මතයක සිටිනවා. මම ඔබට ආරාධනා කරන්නේ දේශනා කරන මම වගේම ශ්‍රවණය කරන ඔබත් කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් යුක්තව අපි හැබෑවටම මේ මාර්ගයට පිළිපන් ශ්‍රාවකයන් හැටියට සිටිය යුතු නොවේද? ප්‍රශ්නාර්ථයක්. සිටිය යුතු නොවේද? මොකද්ද ඔබේ උත්තරය කියලා ඔබට වැටහෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය අනිච්ච දුක්ඛ අනාත්ම වූ තිලක්කන ධර්මයට යටත් කොට ප්‍රතිමදා මාර්ගයට බැසගෙන අපි ඒක පරිේශණය කළාද? සීලය සමාධිය ප්‍රඥාව කියන පරිේශණය. ඒකට උපකාරක ධර්ම තමයි අපි වටා පිටාවෙන් දන් දෙනවා සිල් රකින්නවා ආදී වශයෙන් මේ දේ සිද්ධ කරන්නේ. වෙන්න ඕනේ ස්කන්ධ පංචකයේ අනිච්ච දුක්ඛ අනාත්ම නම් වූ තිලක්කන ධර්මයට යටත් කොට දැක පටිච්ච සමුප්පන්න භව හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵල විපාක හේතුන්ගෙම විසිර යාමෙන් නැති වෙනවා කියන අවබෝධයේ ඔස්සේ අනුක්‍රමයෙන් ජාති ජරා ව්‍යාධි මරණ මුළුමනින්ම නැතිවන ස්වභාවයට මනසෙහි අවස්ථාව හදා ගැනීම. මනස හෝ හිත හෝ විඥාණය මේනේ සියල්ලටම ප්‍රධාන වෙන්නේ. අපි මේ හිතත් එක්ක කරන නැත්නම් විඥාණයත් එක්ක කරන ක්‍රියාවලියක් මේ තියෙන්නේ. හිත නැත්නම් විඥානයේ නිතරම බාහිර අරමුණු වලට සම්බන්ධයි. විඥානයේ අභ්‍යන්තරය තුලම වේදනා සංඥා සංඛාර කියන තුන මෙහෙවමින් තමයි එයට අනුගත වෙමින් තමයි ඉහලින් හෝ පිටුපසින් හෝ සෙවණැල්ලක් වගේ සිටමින් බලපෑම් කරමින් ප්‍රධානත්වයේ දරාගෙන ඉන්නේ. ඔවුනොන්ට උපකාර වෙනවා. වේදනාව සංඥා සංඥාවෙන් සංකාර සංකාරයෙන් විඥාන. ඒත් විඥාන ඉහළින්ම ඉන්නවා. විඥානය තමයි අවසානයේ නායකයා බවට පත් වෙන්නේ. ඒ නිසා විඥානයත් එක්ක අපිට ප්‍රධාන වශයෙන්ම ප්‍රශ්නේ තියෙන්නේ. විඥානය අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන ධර්මයට යටත් කොට දැක ගන්න පුහුණු කරන්නේ පුරුදු කරන්නේ ඒ අනුව ක්‍රියා කරන්නේ කොහොමද හසුරවන්නේ කියන එක. දැන් විඥාණයෙන් සිද්ධ වෙන්නේ අරමුණ හඳුනා ගන්න එක. ඒ මූලික අවස්ථාව. හඳුනා ගත්තට පස්සේ මොකද්ද වෙන්නේ? වෙන්න ඕනේ දේ තමයි අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන ධර්මයට යටත් කොට දැක කෙලෙස් සකස් නොවන තැනකට අර සංස්කාර ධර්ම කර්ම ආවත් ඒවා රහතුන් වහන්සේ නමක් ගැන කියනකොට වගේ ඒවා ක්‍රියාසිත පමණක් බවට පත් වෙන්න. විපාකසිත නොවි ක්‍රියාසිත පමණක් බවට පත් වෙන්න විඥාණයට පුළුවන්කමක් ලැබෙන්න ඕන හඳුනාගත්තට පස්සේ අවසානයේ නැති කළා දාන්න. විපාක සකස් නොවන තැනකට හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණු මේ ආරම්මණය ඇසෙන් රූප කනෙන් ශබ්ද නාසයෙන් ආග්‍රහණ දිවෙන් රස කයින් ස්පර්ශ මනසින් සිතුවිලි හේතුන්ගෙම විසිර යාමෙන් නැතුව යනවා. මෙය උපාදානය කරගෙන ඇලෙන්නවත් ගැටීමෙන් දේශයක් සකස් කරගන්නවත් යමක් හෝ යමෙක් ආරම්මණයක් මේ සකස් විය යුතු නැත. මෙතන හේතුඵල ක්‍රියාවලියක් පමණයි පවතින්නේ. ඒ නිසා විඥානය මනාකොට පුරුදු කොට තිබුණොත් දක්ෂයෙක් වුණොත් දක්ෂ ස්වභාවයට භාවිත බහුලීකත බවට පත් වුණොත් ශුන්‍යත අවස්ථාවට ඇති වෙන්න ඕන. කෙලෙස් සකස් නොවන අවස්ථාවට ඇති වෙන්න ඕන. ඒ වෙනුවෙන් තමයි අපේ ජීවිතවල සිදු කරන ඔබ කියන විදියට දාන සීල භාවනා ආදී වශයෙන් මේ ත්‍රිවිධ පින්කම් සිද්ධ වෙන්න ඕනේ. එසේ සිද්ධ වෙනකොට සීල සමාධි ප්‍රඥා ගුණ වැඩෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ වෙන්න ඕන. අපත් එහෙමයි. පැවිදි කොටසේ රැඳී සිටමින් පැවිදි වූ අරමුණෙන් බැහැර යා නොදී සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය කරණත්තාය. සියලු දුකින් නිදහස්ල චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ සියලු කෙලෙසුන්ගේ ප්‍රහාණය නිවන කිව්වේ ඒකයි. ඒ අවබෝධයේ පිණිස මේ පැවිද්ද. එතකොට මේ පැවිද්ද ගත කරනකොට
චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස අවශ්‍යයි. පින්ඩියා ලෝප භෝජන නිසායමේ පබ්බජ්ජා. පංසුකූල චීවරන් නිසායමේ පබ්බජ්ජා ආදී වශයෙන්. එතකොට ඒ සිව්පසය ලබන්න මා පැවැත්ම ඇති කරගන්නවා. හැබැයි මූලික අදහස සියලු දුකින් නිදහස් වෙන්න හේතුනේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිසයි. අප ඒ අදහසේ පිහිටලා ඔබට ධර්ම දේශනා කළත් සාකච්ඡා කළත් කලින් කලට ඇතිවෙච්චි චාරිත්‍ර වාරිත්‍ර වලට අපගේ ධර්ම මාර්ගයෙන් බැහැර වෙන්නේ නැතුව ධර්ම විනයට අනුගතව. දැන් ධර්ම විනයට අනුගතව කියන්නේ චාරිත්‍ර වාරිත්‍ර විතරක් අනුගමනය කරනවා කියන එකම නෙමෙයි. නිවන් මගට බාධාවක් නොවෙන්න ඒ චාරිත්‍ර වාරිත්‍ර. ඒ කිව්වේ දානකට වඩිනවා. පාංශුකුල අවස්ථාවට සහභාගී වෙනවා. මග පෙන්වලා දෙනවා. ගිලන් වූ අයට පිහිට වෙනවා. ඒ වගේම නැති බැරි අයට දුප්පත් අයට පිහිට වෙන්න දාන පාරමිතාව ඔස්සේ අත්තරිනවා කියන අදහස ඔස්සේ හැකි අයට ඒ අවස්ථාව සලසලා දෙනවා. හැම කෙනෙකුටම පුළුවන්. ඉඳුල් වතුර ටික පැත්තකට හලනකොට පවා කුමන හෝ සතෙකුට ආහාරයක් වේවා කියන තැනක සිත සිහිය පුරුදු කිරීම තමයි අත්හැරීමේ පළමු චේතනාව. දාන චේතනාව සකස් වෙන්නේ. එතකොට මේ වෙලාවේ යම් කෙනෙකුට අවශ්‍යතාවය ඒ වෙලාවේ තියෙන අය විසින් ඒක සකස් කළ දෙනවා පරිත්‍යාග කරනවා. මේ පරිත්‍යාගය ලැබපු අය ඊළඟ අවස්ථාවේ ඒ අයත් තවත් අවස්ථාවක Tamanට හැකි පුළුවන් අවස්ථාවක තවත් කෙනෙකුට පිහිට වෙන්න පුළුවන්. හැමදාම එක පිරිසක් දාණය පුරුදු කරනවා අනිත් අය ලබනවා. ඒ අදහස නෙවෙයි. දැන් පැවිදි ඇත්තෝ වුණත් අප වුණත් අපිට පුළුවන් ධර්මයෙන් අනිත් අයට පරිත්‍යාගය කරන්න. ඒක ධහමේ දේශනාව. ගිහීනමුප කරුන්තානං නිච්චමාමිස දානතෝ කරෝත ධම්මදානේන තේ සම්පච්චූපකාරකං. සිව්පසෙන් උපස්ථාන කරන්නේ නැත්තන්ට ධර්ම දාණයෙන් උපස්ථාන කරන්න. ඒ දේ පැවිදි ඇත්තන් විසින් කළ යුතුයි. ඒ වගේම දැන් පැවිදි ඇත්තන්ට මාර්ගය පෙන්වලා දෙන්න පුළුවන් මේ දේ තමයි ධර්ම මාර්ගය තුල ලෞකික ජීවිතේත් කළ යුතු වන්නේ කියලා. සිගාලෝවාද සූත්‍රයේ වග්ගපජ්ජ ආදී සූත්‍රවල දැන් ධනේ ඉපයීම පරිභෝජනය පරිහරණය පිළිබඳවත් මනාකොට පෙන්වා දී තිබෙනවනේ. පින්වත්නි දැන් මේ ඔස්සේ අප විසින් ගිහි පැවිදි දෙපාර්ශ්වයේම ප්‍රතිපදා මාර්ගය තුළ රැඳී සිටමින් ඒ මාර්ගයට බාධාවක් නොවන ආකාරයෙන් කටයුතු කළ යුතුය. දැන් පැවිදි ඇත්තන් වූ අපට පුළුවන් නැතිබෙරි අයට උපකාර වන ආකාරයට ගිහි ඇත්තන්ට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ පෙන්ලා දීලා ඒ ඇත්තන්ව මෙහෙයවන්න. ඒ දේ සිද්ධ වෙන්න ඕනේ. එහෙම නැතුව පැවිදි ඇත්තෙක් හැටියට අප විසින් ගිහි ඇත්තන් විසින් කරන ලෞකික ලෝකයේ කටයුතු ඒවා කරන්න යාමෙන් අර මාර්ගයට බාධා වෙනවා. මොකද අපි ඇවිදින්න මේ පැවිදි තත්ත්වයටපත් වෙලා තිබෙන්නේ ඒ ගෘහස්ත ජීවිතයේ සම්බාධෝ ගරා වාසෝ බහුකිච්චෝ බහුකරණීය සම්බාධ සහිත බොහෝ යුතුයකම් බොහෝ කටයුතු බව දැනගෙන එතනින් අත්මිදෙනවා කියන අදහසින් පුංචි කාලේ පැවිදි වූ ඇත්තන්ට ඒ අවස්ථාවේ ගැඹුරු අවබෝධයක් නැති වුණත් ධර්මය විනය හදාරනකොට අවබෝධයට එන්න ඕනේ. හැමදාම දන්නේ නැහැ කියන තැනක ඉන්න බෑ. එතකොට මඟ පෙන්වලා දෙන්න පුළුවන් මෙන්න මේ දේ කරන්න කියලා. හැබැයි පැවිදි ඇත්තන් හැටියට මාර්ගයට බාධා නොවිය යුතුයි. ගෘහස්ත ජීවිත ගත කරන්න නැත්නොත් සම්බාධ සහිත බොහෝ යුතුයකම් බොහෝ කටයුතු කරන ජීවිතයේ තුල අහස වගේ නිදහස නිවන් මඟ අනුගමනය කරන පුළුවන් පැවිදි ඇත්තන් වගේ කටයුතු කරගන්න බැරි වුණත් නමුත් ඒ ඇත්තෝ වගේම අපිත් ලෙඩවීම දි รา ගෙන යාම මරණයට උරුමයි. එතකොට එහෙම බැලුවොත් උපන් සියලු සත්‍යයම ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා සියලු දෙනාම ජාති ජරා ව්‍යාධි මරණයන්ට උරුමයි. එහෙමනම් මොකද කරන්න වෙන්නේ? ගිහි ජීවිතයේ සම්බාධ සහිතයි රැකියා විවාහ දරුවෝ යුතුයකම් ගේදොර කලින් කලට උදා වෙන වර්තමානයේ පවතින ගැටලු වගේ විවිධ අදහස් අපි හිතමින් කියමින් දබර කරගනිමින් කාලය ගත කරනවද? ජාති ජරා ව්‍යාධි මරණ ආදීන් නිදහස් වෙලා නැහැ. ඒ தත්ත්වයටපත් වෙනකොට
අපිට තියෙන පිහිට කුමක්ද? මිල මුදල් ධන ධාන්‍ය වලට පමණක් අපි ඇති කරගත්තා කියන පිරිස් මැද ඇති කරගන්නා යොම් බලයකට ශක්තියකට ඒව නතර කරන්න පුළුවන්ද? නිදහස් කරන්න පුළුවන්ද? දීර්ඝ සංසාර ගමනේ අප්‍රමාණ කාලයක් සියලු සත්‍යෝම දුක් විඳලා තියෙනවා. වැඩිපුරම සතර පාය පිදිලා තියෙනවා. දැන් මිනිසයන් හැටියට සඳහන් කළොත් නරක තිරිසන් പ്രേතස්තර කියන සතර පාය පිදිලා අප්‍රමාණ කාලයක් දුක් විඳලා මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතය කොයි තරම් වටිනවද? දැන් මෙය තමයි මා කල්පනා කරනවා වර්තමානයේ අපි නිතර අපත් මතක් කරගෙන අනිත් අයටත් කරුණාවෙන් සිහිපත් කළ යුතු කරුණ. මේ මනුෂ්‍ය ජීවිතය ලබන්න මොනතරම් අපහසු ස්වභාවයක්ද? ඒ දේ නේද මේ ලබලා තියෙන්නේ. යම් විටක ඒ ගැන අමතක කරලා පුරුදු පරිදිම ඇලීම ගැටීම මුලාව එන ලෝභ දෝෂ මෝහ ඔස්සේ කටයුතු කළොත් නැවතත් හිතා ගන්න බැරි තරමට ඒ දුගතියකට වැටෙන්න වෙයිද නේද? සතර පාය වැටෙන්න සිදු වෙයි නේද? මේ ටික අවබෝධ කරගත යුතුමයි. දැන් බුද්ධං සරණං ගච්ඡාමි කියන වැඩි පිරිසක් බුදුරජාන් වහන්සේ සරණ යනවා කියලා කිව්වට පැහැදිලිව දේශනා කරනවනේ අවබෝධයෙන් අපි සරණ යමු. ටික ටිකවත් ඒ ධර්ම මාර්ගයට එකතු වෙමු. තවදුරටත් ධර්මයේ සරණ යනවා ආර්ය සංඝ රත්නයේ සරණ යනවා කියන තැන තවදුරටත් දෙවනුවද තෙවනුවද ဒ ුතියම්පි තතියම්පි කියලා කියනවනේ. එහෙමනම් ඇයි ඒ මාර්ගයට යමු නොවෙන්නේ? භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ දහමනෝ යම් දවසක මහා මේරු පර්වතයේ වියකී සිඳී යාවි විනාශ වේ. ඒක දැක් ගන්න පුළුවන්. මහා සාගරය වියකී සිඳී නැති වී යාවි දැක ගන්න පුළුවන්. මහා පොළොව වියකී සිඳී නැති වී යාවි ඒක දැක ගන්න පුළුවන්. නමුත් ලෝභ දෝෂ මෝහ එක්ක හැපෙමින් දබර කර ගනිමින් කෙලෙස් යුද්ධයත් එක්ක පරාජය වෙලා කටයුතු කරන මේ අසෘතව පෘථග්ජන මිනිසයන්ගේ සත්‍යයන්ගේ දුක නිදහස් වීමත් දුකෙන් කෙලවර වීමත් දුකෙන් ඉවත් වීමක් නම් නතර කර ගැනීමක් නම් දැක ගන්න පුළුවන් කමක් නැත. බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියන හෝ කියපු ඔබ අපි සියලු දෙනාම මේ අදහස ගැන නිරන්තරයෙන් සිහිපත් කළ යුතුයි. මෙන්න මේ අදහස් පෙළ ප්‍රකාශ කළේ අන්න එතෙන් පටන් දැන් අපි මේ සඳහන් කළ ජරා මරණ සූත්‍ර දේශනාවෙහි අදහස පැහැදිලි කරගත යුතුයි. දැන් පසුබිම සකස් කරගත්තා. මේ පසුබිම ඔබ නොදන්න දෙයක් නෙමෙයි. සියලු දෙනාම දන්නවා. හැබැයි නැවත මතක් කිරීම සිද්ධ කළේ. ලෙඩ වෙනවා අමතක කරන්න එපා. ලෙඩ වෙන්න කියන එක නෙමෙයි. ලෙඩ වෙන බව දැනගෙන ලෞකික වශයෙන් නිරෝගී වෙන්න පෝෂ්‍යදායි ආහාරයක් ගන්න, ව්‍යායාම කරන්න ඔබට ඇහෙනවනේ. පැවිදි ජීවිතවල නම් චංකමන කියන ඉරියව්ව, සක්මන් ඉරියව්වත් එක්තරා ආකාරයකින් ව්‍යායාමයක්. හැබැයි ඒ ව්‍යායාමයේ සක්මන ශරීරය හදන්නවත්, මස්පිඩු වඩන්නවත්, විභූෂණය කරන්නවත්, අලංකාර කරන්නවත් කියන අදහසින් නෙමෙයි. පැවැත්ම තුළ දැනෙනවත් තවම මාර්ගඵල අවබෝධයකටවත් පත් නොවී නම් මේ ඉරියව් පාත්ත ගන්න කායික මානසික ශක්තියක් අවශ්‍යයි. අවිද ගන්න බැරිනොත් එක්තැන් වුණොත් මොකද වෙන්නේ? ඒ නිසා ඒ බව තේරුම් අරගෙන ධර්මමනසිකාරයේ සිටි දරාගෙන ශරීරයේ නිරෝගීව පාත්තා ගැනීම පිණිස. දැන් ආහාර ගන්නකොට භාග්‍යවතුන් වහන්සේ එහි භෝජනයේ මත්තඤ්ඤතා කියන වචනේ භෝජනයේ මාත්‍රඥතාවය රස තෘෂ්ණාව බැහැර කරනවා. භෝජනයේ ආහාරයේ පමණ දැන වළඳනවා. වැඩි වැළඳුවොත් ඇතිවන ආදීනවය කුසල් රජතුමාට දේශනා කළ දහම් පෙළ ඔස්සේ දැනගන්න පුළුවන්. ඒ නිසා ගිහි වුණත් පැවිදි වුණත් ඒ අවබෝධය අපිට පවතිනවා. ඒක සූත්‍ර දේශනා වලින් අපි හැම ධර්ම කරුණකටම එකතු කරගන්න පුළුවන්. ඔබට මතකයිනේ. අස්සාද ආදීනව නිස්සරණ කියන වචන තුන ඔස්සේ වටහා ගන්න පුළුවන්. අස්සාද ආදීනව නිස්සරණ කියන වචන තුන. අස්සාද ලෝකයේ ස්වභාවය දකින්න පිපුණු මලක් වගේ. ආදීනවේ පරවෙල යනවා. ජීවිතය ගැන දකිනවා. දුර්ලභ ලැබූ මනුස්ස ජීවිතයේ ඇති ඔබට වැටෙන වචනිකෝ සෝවත්තිකෝ. සුන්දර ලෙස දකින්න. මිනිසෙක් වෙන්න. ප්‍රසන්න වෙන්න. ප්‍රසන්න කිය හැමේ පාටක් ගැන නෙමෙයි. සිතුවිලි සකස් වෙනකොට ඉරියව් වලින්, අවතුම් පැවතුම් වලින්, අදහස් වලින්, වචන වලින්, ක්‍රියාවෙන් ප්‍රසන්න වෙන. අන්නේ ප්‍රසන්න වෙන්න. ජීවිතය පාත්තන්න. ඔවුනොන් කෙරෙහි මනාකොට කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් යුක්තව කටයුතු කරන්න.
දෙමෝපියෝ දරුවෝ ස්වාමි භාර්යාව සොහිරු සොහිරියන් සත්පුරුෂ මිනිසයන් ලෙස. එතකොට මිනිසයන්ට පමණක් නෙවෙයි සතුන්ට පවා තමන්ගෙන් පීඩාවක් නොවන සමහර සතුන්ගෙන් ආරක්ෂා වෙන්න ඕනේ. මොකද සතුන් මේ අපි උගන්වන ධර්ම තේරුම් ගන්න නැති නිසා. නමුත් සතුන් කෙරෙහි පවා කරුණා මෛත්‍රිය දක්වන හිතක් බවට පත් වෙන ඒ ජීවිතය පාත්තා. එහෙත් යථා ස්වභාවය අසාද ආදීනව ඔස්සේ හට අරගෙන බිඳී නැතුව යන නිස්සරණ. ඒ නිසා උපාදානය කරගන්නේ නැතුව ඇසුරු කරන්න තරම් මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ පෙන්눔 කරන අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකී උපාදීයති. මේ සත්ත්ව සංස්කාර ලෝකයේ කිසිවක් මමයේ මාගේ කියන දෘෂ්ටියෙන් ආශ්‍රය කරන්නේ නැහැ. කෙලෙස් සමග ලෝභ දෝෂ මෝහයෙන් යුක්තව කිසිදු අරමුණක් ඇසුරු කරන්නේ. වතුර බාල්දියක රබර් බෝලයක් දාලා තද කරගෙන ඉන්නවා කියන වගේ පාලනයක් ගැන නෙමෙයි මේ සඳහන් කරන. අවබෝධයෙන් යුක්තව ස්වභාවයෙන්ම සිදුවිතුයි කියන තැන. නැත්නම් අදහසක් කරන රටට ලෝකෙට ගරු කරන්න, නීති ගරුක කෙනෙක් වෙන්න, විනය ගරුක කෙනෙක් වෙන්න, තන දැන නොතන දැන හැසිරෙන්න. ඒක හොඳයි සමාජයේ වශයෙන්. හැබැයි ඒක ඒ තැන අනුව පාලනය වෙන්න පුළුවන්. හැබැයි හිතේ ඒට විරුද්ධව අකමැතිව කටයුතු කරන්න ඉඩ තියෙනවා. හිරේ විලංගුවේ වැටෙන නිසා හෝ කවුරු හෝ දොස් කියන නිසා හෝ අර කියපු දේවල් කරමින් ඉන්න පුළුවන් ඔබ කියන විදිහට නීතියට යටත් වෙලා කියලා. හැබැයි හිතේ අමනාපයෙන්, ගැටීමෙන්, තරහවෙන්, අමනාපයෙන් ඉඳලා Tamanට ලැබුණු තැන අර Tamanට දඬුමක් නොලැබෙයි කියන තැන වැරද්ද කරන්න ඉඩ තියෙනවා. සරලව සඳහන් කළා රහස්‍ය පව් කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා අවබෝධයෙන්ම හේතුඵල ධම අවබෝධ කරගෙන අන්න එතන නිස්සරණ කියන තැනට සකස් වුණොත් හිත තුලින්ම දැනෙනවා. හිත තුලින්ම තමන් අවබෝධ කරගන්නවා කියන්නේ අමුතුවෙන් රහසෙන් වරදක් කරන්නේ නැහැ කියන තැනට යමක් සඳහන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. මොකද රහසේ වරද කරන්නත් මුල් වෙන්නේ හිතනේ. එතකොට හිතම දැන් අවබෝධයට ඇවිදින්න නම් රහසේ වැරදි කරනවා කියන තැනක් එන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ අරහන් බුදු ගුණය කියනකොට සාමාන්‍යයෙන් අදහසක් කියනවා රහසින්වත් පාපයක් කළේ නැහැ, නැත්නම් සියලු පාපයන්ගෙන් නිදහස් වුණා කියලා. ඒ අර භාග්‍යවතුන් වහන්සේ සංසාර ගමනේ භයානක බව, දුක් ඇති බව නිර්මාණය වන ආශ්‍රව ධර්ම මුළුමනින්ම ෂය කරා කියන ඒ අදහසත් එක්ක. දැන් එතකොට ගිහි හෝ වේවා, පැවිදි හෝ වේවා, දෙපාර්ශ්වයේම දැන් මේ අවබෝධයෙන් යුක්තව ධර්ම මාර්ගය තුල, ප්‍රතිපදා මාර්ගය තුල සකස් යුතුයි. දැන් නැවතත් මතක් කරනවා දැන් මේ අදහස අපි මෙච්චර කාලයක් මේ වගේ දේවල් කළා. අම්මා අප්පච්චිගේ ආච්චි සීයාගේ කාලේ ඉඳලා මේ ප්‍රමණ දේවයක් කළා, දැනුත් කළා. අසවල් තැනට සම්බන්ධයි. ඒව සම්මුතිය තුල වරදක් නැහැ පින්වත්නි. මුලින් සඳහන් කළා වගේ ආර්ය ශ්‍රාංග මාර්ගය තුල තමා තුල වැඩෙනවද කියන තැනක අන්න ඒ ප්‍රතිපදා මාර්ගය තුල තමයි සකස් වෙන්නේ. එතනක් දක්වනවා විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත, වොස්සග්ග පරිණාමය. මේවා දේශනාවල ඕන තරම් අහලා තිබෙනවා. ඒ පිළිබඳ අවබෝධයක් තිබෙන්න ඕන. මොනවද? විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත, වොස්සග්ග පරිණාමය. නිවන අරමුණු කරන ලද සිත් ඇතිව මේ ආරෂ්ඨාංග මාර්ගය සම්මාදිට්ඨි සම්මා සංකප්ප වශයෙන් වැඩෙන්න ඕන. දැන් මේ සූත්‍ර දේශනාවේ සඳහන් කරන්නේ යන් ශ්‍රමණේක් හෝ බ්‍රාහ්මණයෙක්. එතකොට මේ ගිහි පැවිදි දෙපාර්ශ්වය ගැන අපි සම්බන්ධ කරගමු. යන් ශ්‍රමණ හෝ බ්‍රාහ්මණ යම් කෙනෙක් ජරා මරණ දන්නේ නැත්තම්, එහි සමුදය හට ගැනීම දන්නේ නැත්තම්, එහි නිරෝධය දන්නේ නැත්තම්, නිරෝධගාමිනී ප්‍රතිපදා මාර්ගය දන්නේ නැත්තම්, ඒ ශ්‍රමණයන් තුලම සම්මතය තුල ශ්‍රමණයෙක් වෙන්නේ නැහැ. බ්‍රාහ්මණයන් තුලම සම්මතය තුල බ්‍රාහ්මණයෙක් වෙන්නේ නැහැ. විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගත්ත පුද්ගලයෙක් හැටියට හැඳින්වීමක් ශ්‍රමණයන් අතරවත් බ්‍රාහ්මණයන් අතරවත් සකස් වෙන්නේ නැහැ. සරල කරගත්තොත් මහණුන් අතරවත්, පැවිදි ඇත්තන් අතරවත් හැබැයි පැවිද්දෙක් නෙමෙයි. ගිහි අය අතර මනුස්ස කියන වචනයෙන් ගත්තොත් උසස් මනසක් පවතින නිසා මනුස්සේ. අපි ධර්මයට සම්බන්ධ කරමු. උපාසක උපාසිකා කියලා නම් කරනවා නම් දැන් වර්තමානයේ හඳුන්වන්නේ බෞද්ධ කියලානේ. ධහම තුල තෙරුවන් සරණ ගියා කියන තැනකින් අවබෝධයෙන් තෙරුවන් සරණ ගියා කියන තැනක උපාසක උපාසිකා කියන වචනේ ගත්තොත් අන්නේ උපාසක ස්වභාවයට සම්මතේවත් අයිති කෙනෙක් වෙන්නේ නැහැ. ඇයි? මේ හතර පිළිබඳ අවබෝධයෙන්, කරුණු හතර පිළිබඳව අවබෝධයක් නැති නිසා.
ජරා මරණ පිළිබඳව අවබෝධය තියෙන්න ඕන. දැන් කොහොමද කොතනින්ද පටන් ගන්නෙ? පින්වත්නි, ඔබත් ධර්මයේ පිළිබඳව දැන් මනාකොට අහලා තියෙනවා, ශ්‍රවණය කළා තියෙනවා. හැබැයි ශ්‍රවණය කරනවා කියන එක අපි මුලදීන් පෙන්වුම් කළා සුතා, දතා, වචසා පරිචිතා, මනසානුපෙක්කිතා, දිට්ඨියා සුපටිවිද්දා. සම්මා ප්‍රඥා පහළවන තෙක්, මමයේ මාගේ කියන දෘෂ්ටිය බහැරවන තෙක් තමයි මේ කාර්යය සිද්ධ වෙන්න ඕනේ. එතකොට අහපු දේ මෙතෙක් ඒ දේ සිද්ධ වෙලා තියෙනද කොහොමද අහලා තියෙන්නේ? ජරා මරණ පිළිබඳව හඳුනගෙන තියෙන්නේ. ජරා කියන්නේ දි รา ගෙන යාම. අපි ව්‍යාධි කියන වචනයක් ගත්තොත් ලෙඩ දුක්, මරණ කියන්නේ මේ ස්කන්ධ පංචකයේ විසිරී යාමෙන් විඥානයේ බැහැර වෙලා ගියාට පස්සේ නැවත තැනක උපදිනවා. සියලු කෙලෙසුන් ප්‍රහාණය කොට නැතිනම්, සියලු කෙලෙසුන් ප්‍රහාණය කොට නැතිනම් විඥානය යථා යම්පදීපෝ, හරියට පහනක් නිවි ගියා වගේ විඥානය තවත් තැනක පටිසන්ධි විඥානයක් හැටියට සකස් වෙන්නේ නැහැ. මොකද එහි කම්මක්ඛය හේවත් තණ්හක්ඛය නිසා කර්මශය වෙලා, තෘෂ්ණාව ශය වෙලා නිසා. ඒ කතාව පැහැදිලි ඔබ වැඩි පිරිසකට. එහෙමනම් දැන් ජරා මරණ මොකක්ද ඔබට තියෙන දැනුම හා අවබෝධය? අර වචන දෙකේ තේරුම සරලව දැනගත්ත කියන එක පමණක් නෙමෙයි. නැත්තම් දි รา ගෙන යනවා කියන එක, කණ්ඩිච්චම් පාලිච්චම් වලිත්ත වතා කෙස් පැහෙනවා, දත් ගිලිහි යනවා, හැම රැලි වැටෙනවා, අස කන ආදී ඉන්ද්‍රියන් වාරු නැතිව යනවා කියන අදහසක්. ඒ අදහස තමයි සම්මුතිය තුල මතු පිටේ. නමුත් ඊට වඩා ගැඹුරු අදහසක් එන්න ඕනේ. මෙතන පටිච්ච සමුප්පන්න බවයි එන්නේ. ජාති පච්චයා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනසු පායාසා සම්භවಂತಿ. ජාති පච්චය, ජාතිය ප්‍රත්‍ය කොටගෙන, ජාතිය උපකාර කරගෙන ඉපදීම නිසා ජරා මරණ ඊළඟ කොටස්. සෝක පරිදේව දුක්ඛ දෝමනසු පායාස, දුක්ඛ දෝමනස උපායාස, බලවසිත ඇවුල සම්භවಂತಿ හට ගන්නවා. වැඩි පිරිසකට තියෙන්නේ බලවසිත ඇවුල. කටින් කියන්න බැරි දේවල්, අතින් පයින් ක්‍රියාත්මක කරන්න හැසිරීමෙන් කායිකව බැරි දේවල් හිතින් දරාගෙන ඉන්නවා කියලා, විඳ විඳ ඉන්නවා කියලා ඔබ කියන විදියට දුක්ඛ කියන වචනෙන් තවත් දරමින් අවබෝධ කරගන්න බෑ, හිතා ගන්න බෑ, ශෝක පරිදේව හඬමින් වැළපෙමින් ආදී වශයෙන් කාලය ගත කරනවා. ඕව තමයි උපායාස, බලවත් සිත්වල. විතක දැඩි ආසාවෙන් යුක්තව ඉන්නවා, තවත් විතක තරහ වෛරයෙන් යුක්තව ඉන්නවා. සමහර දේවල් මේව කරගන්න බැරි වුණා කියලා, ලැබපු දේවල් නැති වුණා කියලා, මට මොකද වුනේ කියලා අසෘතව පෘථග්ජන ලෝකේ වචන මේවත් එක්කම කාලය ගත කරනවා. ඊළඟට අකමැති අරමුණුත් එක්ක, බැහැර ගිය අරමුණුත් එක්ක ගැටිලා තරහ වෛරය අමනාපය නොඉවසන නොරුස්නා බව මේවත් එක්ක ඉන්නවා. වචන පෙළක් අපි හදාගන්නවා දුක සැප බෙදාගෙන ඉන්නවා කියලා. බෙදාගෙන ඉන්න ඕනේ නැහැ. සම්මතයේ තුල දුක හා සැප වලට මුහුණ දුන්නත් එතන විදර්ශනා උපේක්ෂාව තිබෙන්න ඕනේ. එතන උපේක්ෂාව කියන්නේ හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන ඵල විපාක හේතුන්ගේ විසිර යාමෙන් නැති වෙනවා කියන එක සකස් වෙන්නේ අනිච්ච දුක්ඛ අනාත්මයත් එක්ක. සැප වුණත් දුක් වුණත් සම්මතයේ තුල සකස් වුණු ඇසෙන් කැමැති ප්‍රිය රූපයක් හෝ අකමැති රූපයක්. එතකොට සැප දුක් මේ දෙකම හේතුන්ගේ ඵලයක්. ඒ හේතුන් ප්‍රත්‍යවීමෙන් සැප ඔබ හිතන ආකාරයෙන් හෝ පිළිගන්න ආකාරයෙන් ඒ යම් හේතුන්ගේම එකතු වීමෙන් තමයි ඔබ අකමැති තැන දුක්ඛ. හේතු විසලා යනකොට එතකොට සැපත් නැති වෙනවා, දුකත් නැති වෙනවා. මධ්‍යස්ථ කියන තැන අවබෝධයට එතනකොට සංසිඳෙන්න ඕන. අවිද්‍යාව නැති වුණා එතන. ඒ ස්වභාවය සකස් වෙන්න ඕන. එතකොට දැන් පැහැදිලි ඉපදීම නිසා, ජාතිය නිසා සකස් වෙන ස්වභාවය තමයි ජරා මරණ කියලා කියන්නේ. ඉපදීම නිසා. එතකොට ඉපදුනා නම් ජරා මරණ නැතුව සිටින්න පුළුවන්ද? එහෙම කොහෙද ඉන්න පුළුවන්? එතකොට දි รา ගෙන යාම කියන එක දෙවියන් බ්‍රහ්මයන් තුල, මිනිසයන් තුල දකින්න වගේ නෑ. ලෙඩදු. හැබැයි එතෙන්දී වෙනස් වීම කියන තැන දැන් දෙවියෝ ගැන කියනකොට පුණ්‍ය කාලය අවසන් වෙනකොට පළඳින ලද මල් මාලා මැලවීම, දහදිය දැමීම කිහිලි වලින් ආදී වශයෙන් වර්ණය නැතිව යාම, එතකොට ඒක ජරා. එතකොට චුත වීම මරණය, ජරා මරණ. ඒකේ ආදීනව
සතර පායටම එන්න පුළුවන් නැවත. උපදින්න පුළුවන්. ලෞකිකව ලැබපු මොන සැපතක් වුණත් දිව්‍ය හෝ බ්‍රහ්ම හෝ වේවා ඒවා පිරිහුණු තැන නැවතත් නරක තිරිසන් ප්‍රේත අසුරගෙන සතර පායට එන්න පුළුවන්. දැන් ජරා මරණ වල ස්වභාවය වට ප්‍රමාණයම දැක ගන්න ඕනේ. ඒක කොටසක් පමණක් නෙවෙයි. අපි සාමාන්‍යයෙන් මතු පිටින් දකින කෙස් පැහෙනවා කියන තැනින් හෝ දත් ගිලිහෙනවා හැම රැලි වැටෙනවා කියන තැනම නෙමෙයි. ඊට වඩා ගැඹුරු අදහසක් අපි දැන් ගත්තා. දැනගත්තා. ජරා මරණ කියන වචන දෙකත් එක්කම. ඉපදීම නිසා තමයි මේ දේ සිද්ධ වෙන්නේ. එතකොට මේ දේවල් ඇයි එහෙම දැන් සිද්ධ වෙන්න හේතුව? ජරා මරණ, ශෝක පරිදේ, දුක්ඛ දොමනස පායාස මේව කෙලවරක් නැති ගමනක්. මේ දේව සිද්ධ වෙලා තියෙනවා සසර පුරාම. මේක දිගින් දිගටම සිද්ධ වෙන දෙයක්. ඉතින් මේකෙන් ගැලවෙන්න දිරාගෙන යනට කැමති නැහැ, ලෙඩ වෙන්න කැමති නැහැ, මරණයට කැමති නැහැ, ප්‍රියංගෙන් වෙන් වෙන්න කැමති නැහැ, අකමැති අරමුණු හා සමග ගැටෙන්න කැමති නැහැ, අඬන්න වැළපෙන්න කැමති නැහැ, බලවත් සිත්ැවුල් ඇති වෙනවට කැමති නැහැ. ඊට පස්සේ අනෝබෝධය නිසා අපි ඇලෙන්න පටන් ගන්නව නැවතත්. අනෝබෝධයේ තිබුණොත් අර අප්‍රිය අරමුණෙන් අකමැති අරමුණෙන් ඉවත් වෙන්න තියෙන හොඳම දේ වෙනත් අරමුණක් ගන්න එක, කැමති අරමුණ, ප්‍රිය අරමුණකට එන එක. අකමැති කියන තැන ගැටිලා ඊට පස්සේ තවත් ප්‍රිය අරමුණකට යනවා. අතන නිදහස් වෙන්න මේ හිත වෙන යමක් දන්නේ නැහැ. සරලව හිතලා බලමු. දැන් කෙනෙකුට තනි පාළුවයි කියලා කියනවනම් එතකොට ඒ අය මොකද්ද කරන්නේ? අභාවිත හිත තිබෙනවනම් තවත් පුද්ගලයෙකුගේ ඇසුරකට යනවා. එතකොට නුඹ නිසා මට දැන් තනිකම නැති වුණා, පාළුව නැති වුණා. නුඹ තමයි මගේ ජීවිතේට දැන් පිහිට වුණේ කියලා කියනවා. එතකොට ඒ අය වෙන් වෙනකොට ඊට පස්සේ මොකද වෙන්නේ? Taman කැමැති පරිදි පවතින්නේ නැත්නම් ඊට පස්සේ මොකද? ඊට පස්සේ ගැටෙනවා. ඔහොම ගිහිල්ලා තමයි කරුණාවෙන් සඳහන් කරන්නේ. බොහෝ කෙනෙක් කියන්නේ කිසිම කෙනෙක් ඊට පස්සේ මං විශ්වාස කරන්නේ නැහැ. හැම කෙනෙක්ම මාව රැවට්ටුවා. මම රැවටුණා. තමා තුලත් මූලික වැරදි තියෙන අනෝබෝධය. මොකටද උපාදානය කරගත්තේ? සමස්ත ලෝකේ හදන්න බෑ. සත්පුරුෂ මිනිස්සු අසත්පුරුෂ මිනිස්සු කවුරුත් ඉන්නවා. ධර්මාබෝධයේ තිබෙනවන සත්පුරුෂකමත් එක්ක ජීවත් වෙනවා. අසත්පුරුෂ ලෝකයේ තුල වරද පාපය හඳුනා ගන්නවා. හැබැයි ඒ නිසා ගැටීමකට යන්නේ නැහැ. ගැටීමට ගිහිල්ලා තමයි කිසිම කෙනෙක් ඊට පස්සේ විශ්වාස කරන්නේ ඔක්කොම එකයි කියන තැනක තමනුත් අනෝබෝධින් උපාදානයේ ඵලයේ භුක්ති විඳිනවන් ආදීනවය ලෝභ දෝෂ වශයෙන් අන් අයගෙනුත් ඒකට උපකාරයක් වෙලා තිබෙනවා. ඒ නිසා අකමැති අරමුණට අපි දකින්නට ඕනේ හේතු ප්‍රත්‍ය ක්‍රියාවලිය ඇසුරු කරගෙනමයි. කැමැති අරමුණ සම්මුතිය තුල සැප කියන වචනෙන් දකින්න පුළුවන්. දකින්නක නැස් දෙකෙන් දැකීමනේ අවබෝධයට ගෙනෙන්න පුළුවන්. සංසාරගත පිනක් නිසා පුබ්බේචකත පුඤ්ඤතා උපතෙන්ම සුදුසු රට සුදුසු ප්‍රදේශයක් පින්වත් දෙමව්පියෝ නිරෝගීව ඒ වගේම උගත්කමත් එක්ක තමන්ගේ දක්ෂතාවය ලෞකික විෂය දැනුම ධර්ම අවබෝධය මේ කොටමත් අපිට සකස් වුණොත් ඒක සැපක්. හැබැයි ඒ සැපත් හේතුන්ගේ ක්‍රියාවලියක්. හේතුන් ප්‍රත්‍ය කරන සකස් වුණු සැපක් හේතුන්ගේ විසිරියාමෙන් නැති වෙන්න පුළුවන්. උපතින්ම ධනවත් වෙච්ච ඇත්තෝ එහෙත් අනෝබෝධය නිසා කටයුතු කරමින් ධනයෙන් පිරිහිලා යන්න පුළුවන්. පිරිහිලා ගිහිල්ලා තියෙනවා. උපතින්ම පින්වත් කල්යාණවන්ත දෙමව්පියෝ හමු වෙච්ච තැන්වල සමහර දරුවෝ නපුරු වෙලා නරක වෙලා නැතිද? හොඳයි කියන පරිසරවල ඉපදිච්ච අය ප්‍රතිරූපදේශ කියන. හැබැයි එතනින් ප්‍රයෝජනයක් අරගෙන නැතිව නිකම්ම මියදිලා ගොස් නැද්ද? දැන් අපි හිතවන්තව ධර්මයට ලැබිව නිදසුනක් ගමු. දැන් මේ වගේ රටක ලක්දිව වගේ රටක බුදුරජාන් වහන්සේගේ ධර්මයේ පවතින රටක ප්‍රතිරූපදේශයක්. හැමදෙනාම ප්‍රයෝජන අරගෙනද? අර ගන්නවද? මූලික ශික්ෂාපදවලම කියන ප්‍රාණඝාතයෙන් වැළකෙන, සොරකමින් වැළකෙන, කාමමිත්‍යාචාරයෙන් වැළකෙන, බොරු කීමෙන් වැළකෙන, මදයට ප්‍රමාදයට හේතු වන මත් වතුර මත්ද්‍රව්‍යයෙන් වැළකෙන්න කියන තැන මොනවද හිතෙන්නේ? සමාජයට යම් පිරිසකට හොඳ ජීවත් වෙන්න තියෙන ආදායමක් වෙන්න පුළුවන් මත් වතුර මත්ද්‍රව්‍ය. එතකොට කුමද්ද ප්‍රතිරූප දේශය? ධර්මයේ දකින්න දුර්ලභව ලැබූ මනුෂ්‍ය ජීවිතයෙන් උතුම් ප්‍රයෝජනයක් ලබන්න උතුම් භූමියක් උපතට හිමි වුණත් ඒකෙන් ප්‍රයෝජනයක් අරගෙන තියෙනවද?
මේව නේද ප්‍රශ්නාර්ථ. අපි දන්නවා කියමින් සිටිනවට වඩා නැවත නැවත ප්‍රතිපදා මාර්ගයට එන්න ඕන. ජරා මරණ හඳුනා ගන්නවා කිව්ව එතකොට මේ දි รา ගෙන යාමයි මැරෙනවයි කියන වචන දෙක විතරක් නොවන බව පැහැදිලි. එහි වටා පූර්ව අපර වශයෙන් පෙරපසු වශයෙන් මොනතරම් දහම් කොටසක් තිබෙනවද කියන එක දකින්න පුළුවන්. ඒතර ඉපදීම නිසා මේ දේ සිද්ධ වෙනවා. අනෝබෝධයෙන් කටයුතු කළොත් එනම් හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණු ඵල විපාක තමයි දැන් මේ උපතක් හැටියට ඇවිල්ලා තියෙන්නේ. එහි තමයි මේ ඵලය ජරා මරණ සකස් වෙලා තියෙන්නේ. එතකොට ඒ ජරා මරණ සකස් වුනේ මේ ස්කන්ධ පංචකයත් ඇසුරු කොටගෙන. එතකොට ස්කන්ධ පංචකය අපි ආශ්‍රය කරන්නේ පරිහරණය කරන්නේ ප්‍රිය අරමුණු වල ඇලෙමින් අකමැති අරමුණු වල ගැටෙමින් නම්. ඒ කියන්නේ ලෝභ දෝෂ සකස් වෙනවා. එතකොට නැවත සතර පායට මාර්ගය හදා ගන්නවා. ඒක තමයි අර මතු පිට වචන වලින් සඳහන් කළේ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසා සම්භවಂತಿ කියලා. එතකොට ඒවා උපදිනවා කියලා කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ වලින් නිදහස් වෙන්න නැවත ඒක සකස් වෙනවා. ශෝක පරිදේව දුක් දෝමනස් කියන්නේ ලෝභ දෝෂ මෝහ. එහි ප්‍රතිඵලය තමයි මේ සඳහන් කළේ. ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස. ඒ ලෝභ දෝෂ මෝහ නැවත සසර නිර්මාණය වෙනවා. ලෝභ දෝෂ වලින් හදලා දෙන සසර ඉපදීම සහ මරණ සතර අපාය ඇසුරු කොටගෙන තමයි වඩාත්ම සිද්ධ වෙන්නේ. නරක තිරිසන් ප්‍රේත සසර කියන සතර අපාය මුල් කොටගෙන තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ජරා මරණ හඳුනා ගන්න ඕනේ පූර්ව අපර වශයෙන්ම හඳුනා ගන්නවා. එතකොට ඉපදීමට සම්බන්ධ කෙලවර කතාවත් මතකයි. ජාතිය සකස් වෙන්නේ භවය තුළ ඉන්න නිසානේ ඉපදීම මරණයට පත් වෙන නිසා නැත්නම් ස්කන්ධ පංචකයේ විසිරමින් නැතිවෙන නිසානේ සසර භවය සකස් වෙන්නේ. ඒතර භවය හොය සසර සකස් වෙන්නේ උපාදාන නිසා. අරමුණු මගේ මගේ ආත්මික කියලා දැඩිව ගන්න නිසා. ඒතර උපාදාන වෙන්නේ තෘෂ්ණාව නිසා. තෘෂ්ණාව සකස් වෙන්නේ වේදනාව නිසා. සැප හෝ දුක් හෝ මධ්‍යස්ථ විඳීම් අර හේතුඵල ධම දකින්න නැතුව පටිච්ච සමුප්පන්න බව දකින්න නැතුව අසෘතව පෘථග්ජන ස්වභාවය අනුව ප්‍රිය අරමුණු වල ඇලෙනවා, ලෝභ අකමැති අරමුණු වල ගැටෙනවා. දේශය. එතකොට ඒ තෘෂ්ණාව සකස් වුනේ වේදනාව නිසා. වේදනාව සකස් වුනේ අය පස්සේ නිසා, ස්පර්ශය නිසා. ස්පර්ශය සකස් වුනේ සලආයතන නිසා. ඇසට රූප, කන්ට ශබ්ද, නාසයට ආග්‍රහණ, දිවට රස, කයට ස්පර්ශ, මනසට සිතුවිලි වශයෙන්. සලආයතන සකස් වෙන නාම රූප නිසා. කියන්නේ මේ ස්කන්ධ පංචකය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන. එතකොට රූපයට අපි ගමු රූපස්කන්ධය, වේදනා සංඥා සංස්කාර විඥාන හතර නාම කොටසට ගන්නවා. නාම කොටස වෙනම ගත්තොත් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා නැවත විග්‍රහයක් ගන්නවා. නමුත් ස්කන්ධ පංචකයේදී මේ නාම රූප නිසා තමයි එතකොට මේ සලආයතන ඇස කන නාසය දිව ශරීර මන සකස් වෙන්නේ. රූපස්කන්ධය තුල අපිට පේනවා ඇස කන නාසය දිව ශරීරය. එතකොට වේදනා සංඥා සංඛාර විඥාන මනස ආශ්‍රය කරගෙන ඒවා සකස් වෙනවා. දැන් ඇසෙන් රූප කියන තැනත් චක්කු විඥානය සකස් වෙනවා. කන්ට ශබ්ද කියන තැන සෝත විඥාන. එතකොට මනස විඥානයේ ප්‍රධාන. නාමයේ ප්‍රධානයි එතන. දැන් නාම රූප නිසා තමයි සලආයතන සකස් වෙන්නේ. නාම රූප ඇතුනේ කොහොමද? විඥානයේ නිසා. විඥානයේ සකස් වෙන්නේ කොහොමද? සංඛාර නිසා. එතකොට එතන සංඛාර කිව්වේ පැහැදිලිවම සංස්කාර නම් වූ අරමුණු නම් වූ කර්ම නිසා. කුසල් හොඳ හා නරක හෝ කුසල අකුසල් කර්ම නිසා. කර්ම සකස් වෙන්නේ අවිද්‍යාව නිසා, අනෝබෝධය නිසා. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන යම් ඵලයක් විපාකයක් වේද හේතුන්ගේ විසිර යාමෙන් නැතිව යනවා කියන අවබෝධය නැති වෙනකොට කැමැති අරමුණු වල ඇලීම සහ අකමැති අරමුණු වල ගැටෙනවා. තණ්හා සංයෝජනාන. එතකොට තෘෂ්ණාවෙන් බැඳෙනවා. අරමුණු වලට බැඳෙන්නේ. දැන් මම මගේ කියලා අපි මේ හදාගෙන තියෙන අරමුණු වලට. ඔබ යම් කෙනෙකුට හෝ යම් වස්තුවකට කැමැති කෙනෙක් හිතෙන් හදාගත් අරමුණනේ. හිතලා බලමු. සමහරට ඔබ තව ටික වෙලාවකින් කියන්න පුළුවන් ඔය හිතින් හදාගත් අරමුණ වෙනස් කළා ඒ පුද්ගලයාටම ඒ වස්තුවටම මම දැන් මේකට කැමති නැහැ කියලා. මොකද මගේ හිත වෙනස් වුණා. මගේ අරමුණ වෙනස් වුණා. හැම මොහොතක් පාසාම චිත්තක්ෂණ කතාවේදී
හට අරගෙන බිඳී නැතිව යනවා. නමුත් සම්මුතිය තුල බල දැන් නිදසුනක් ගත්තොත් ගිහි ජීවිතවල ආහාරයක් හරි ඇඳුමක් හරි කුමක් හෝ ලෞකික ලෝකේ තෝරමින් ඉන්නකොට විතක කිව්වා මම මේකට කැමතියි. තව සල්පෙලකින් කියනවා නෑ මම ඒකට කැමති නෑ කියලා. මං හිත වෙනස් කළා. ඔය අරමුණු. අවිද්‍යාව තිබෙන තාක්කල් ඇලීම සහ බැඳීම, ඇලීම සහ ගැටීම මුලාව හා සමගින් ඒ මුලාව තමයි අවිද්‍යාව. අවිද්‍යාව නිසා ඇලීම සහ ගැටීම සකස් වෙනවා. අවිද්‍යාව නැති වෙනවා කියන්නේ අර හේතුඵල ධම අවබෝධ කරගන්නවා. එතකොට විද්‍යාවට එනවා. ධම්ම චක්කු ධම්මස පහල කරගන්නවා. මෙහි ඇලෙන්න ගැටෙන්න යමක් නෑ. මම මගේ කරගන්න යමක් හෝ යමෙක් නෑ. හේතු ප්‍රත්‍ය කරගෙන සකසල හේතුන්ගේ විසිරෙමින් නැතුව යනවා. ඒ බව දැනගෙන සම්මතයට සම්මුතියෙන් වෝහාර අර්ථයෙන් ව්‍යවහාර අර්ථයෙන් මම මගේ කියලා මේ අරමුණු පවත්වනවා. නැත්තම් අරමුණුත් එක්ක ජීවත් වෙනවා. ඒකේ පුද්ගලයොත් එක්ක වස්තුව සමග කටයුතු කරනවා. හැබැයි කිසිවක් හිතේ උපාදාන කරගන්නේ දැඩිව ගැනීමක් නැහැ. දැඩිව ගන්නකොට කර්ම සකස් වෙන්නේ නැහෙනි. දැන් මහපාරේ ඉන්නකොට අපි එහෙම හිතමු නිදසුන බස් රථයක් බලාපොරොත්තු ඔබ පහු කරගෙන පුද්ගලයන් හෝ යාන වාහන යනවා. දැඩි වරමුණ ගත්තේ හඳුන ගන්නව මුලින්. කාර් එකක් බස් එකක් අසවල් පුද්ගලයෙක්. හැබැයි අරමුණ දැඩිව ගන්න නැහැ හිතට. ඒක එපමණයි. ගමනක් ගිහිල්ලා එළියට එනකොට සිය ගණනාවක් නෙවෙයි දවස් දෙකක් ගමන් කරොත් 10 ගණනක් ඔබට හමු වෙලා තියෙන්න පුළුවන්. හඬ කොයිතරමකට ඇහුම්කන් දීලා තියෙනවද? ඔක්කොම හිතෙන් දැඩි වරක් නැහැ. එතනම ඒක අවසන්. හැබැයි හිතෙන් දැඩිව ගත්තනම් ඇසෙන් දැකපු රූපය චක්කු විඥාණයෙන් හඳුන ගන්නකොට නිමිති අනුනිමිති ව්‍යංජන රස වශයෙන් දැඩිව ගත්තනම් උපාදානය වුණා නම් මොකද වෙන්නේ? රූපය හඬ ඔස්සේ ඔබේ ජීවිතය වෙනස් කරන අවස්ථාවක් නැති කරගෙන ඇති. සමහර අයගේ විවාහය සිද්ධ වෙලා තියෙන්නේ එහෙමයි. සමහර අය ධන දාන්නේ හොයපු හෝ තමන්ගේ ජීවිතේ ධන දාන්නේ නැති කරගෙන තියෙන්නේ ඔය ආරම්මනත් එක්ක. උපාදානයේ වෙච්ච තැන. හැබැයි කුසල් මාර්ගයේ තුල අපි යම් අරමුණක් හිතට ගන්නවා කියන උපාදානය නෙමෙයි. මොකද කුසලයෙන් කියන්නේ ලෝභ දෝෂ මොහ සංසිඳවන. ඒතකොට ලෝභ දෝෂ මොහ සංසිඳවන අදහසෙන් අරමුණ පාත්ත ගන්නෙ එතන ඇලීම ගැටීම මුලාවෙන් බැහැරව. නැත්නම් හොඳ කියන දේත් අපි දැඩිව ගැනීම වරදක්ද කියලා අහන්න පුළුවන්. හැබැයි එතන දැඩිව ගන්න කියන තැන ලෝභ දෝෂ කියන තැනක් නැහැ. දැඩිව ගන්නවා කිව්වට වචනේ පාවිච්චි කරාට ඇලීම සහ ගැටීම සකස් වීමක් එතන නැත්තේ නෑ. එහාට පාරමී ධර්ම සම්පූර්ණ කරනවා වගේ. ආසාවෙන් ලෝභ දෝෂයන් මෝහයන්ගෙන් යුක්තව නෙමෙයි මේ දානයේ සීලයෙන් එක්කම් ප්‍රඥා පුරුදු කරන්නේ. අත්හැරීම කියන අදහසේ ඒ වගේ අවබෝධය තිබෙනවා. අන්න ඒ වගේ ඒ අරමුණේ බැහැර වෙන්න බැහැර කරන්න අවබෝධය සකස් වෙන්න උපාදානය නොවෙන්න අදහස තියෙනවා. දැන් ජරා මරණ හඳුනාගත්තා. අපි තරමකින් හරි වෙලාව අනුව මේ වෙලාව යනු. එතකොට මේ සමුදය තමයි දැන් පැහැදිලි. අනවබෝධයෙන් යුක්තව ඒ අරමුණු වල ඇලීම සහ ගැටීම. ඒක තමයි තෘෂ්ණාව සකස් වීම. සමුදය ආශ්‍රව ධර්ම සකස් වීම. ඒක ජරා මරණ හඳුනාගත්තා. මුලින්ම සඳහන් කළා වගේ අසාදාදීනව නිස්සරණ වශයෙන් එහි වට ප්‍රමාණය පූර්ව අපර වශයෙන් හඳුනාගත්තා. එහි සාංශාරික වශයෙන් සිද්ධ වෙන ක්‍රියාවලිය අපි හඳුනාගත්ත මේ ජීවිතේට පමණක් මේ ජරා මරණ අපි වගකීම දෙන්නේ මේ සසරක කතාවක් භවයක කතාවක් කියන එක තේරුම් ගත්ත පටිච්ච සමුප්පාද ධර්මයේ කියන එක වචන වලින් අපි සඳහන් කළා. ඒට තියෙන සම්බන්ධය සමුදය මේ ඔක්කොම වෙන්න හේතුව අල්ලා ගැනීම. තෘෂ්ණාව නේද දැන් පැහැදිලි සමුදය. ඒතකොට නිරෝධය හඳුනාගත්තොත් ඒ අවබෝධයේ ඔස්සේ හටගත් වගේම නැති වෙනවා කියන තැනට එන්න ඕනේ. ඔබට මතකද බලන්න මේ අදහස? අභිඤ්ඤයං පරිඤ්ඤයං පහතබ්බං සච්චකාතබ්බං භාවේතබ්බං. දැනගන්නවා පිරිසිදු දැනගන්නවා. ඒ අරමුණ අවබෝධයෙන් ලෝභාදී කෙලෙස් සකස් නොවන ආකාරයෙන් ඉවත් කරගන්නවා. ක්ෂය කරනවා. වේය වෙන බව නැති වෙන බව අවබෝධ කරගන්න. සච්චිකාතබ්බං මනාකොට දැන් අවබෝධ කරගන්නවා. දැන් කෙලෙස් නැති වෙලා කියන්නේ අවබෝධ කරගන්න තැනට එනවා කියන එක. ආව කියන එක. ඒ මාර්ගයේදී ඒ අරමුණේ අවබෝධ කරගන්නවා සච්චිකාතබ්බ. එතකොට භාවේතබ්බ. මාර්ගය තුළ දැන් පිළිපන් ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. මේ මාර්ගය ඔස්සේ තමයි බලවත් ලෙස යටපත් වෙලා කියන තිබෙන අනුසය ධර්මයන්. කාමරාගානුසය, මානානුසය, දිඨානුසය, පටිඝානුසය, විචිකිච්ඡානුසය, භවරාගානුසය වශයෙන් අනුසය ධර්ම පවා
අන්න ඒ අවබෝධයේ ඔස්සේ තමයි බැහැර කරන්න පුළුවන්කම ලැබෙන්නේ භාවයේ තබ්බ කියන තැනින්. මොකද අපි අර දැනගත්ත පිරිසිඳ දැනගත්ත ඒ අරමුණේ ක්‍රියාත්මක කරලා බලන්න ඕනේ. ප්‍රහාණය වන හැටි. දැන් ධර්මයේ උදාහරණ දෙනවා. uppannam කාම විතක්කං නාදි වාසයේති. uppannam ව්‍යාපාද විතක්කං uppannam විහිංසා විතක්කං. ඉවසන්නේ වැඩෙන්න දෙන්නේ ඉවත් කරනවා බැහැර කරනවා නැවත කාම විතර්කයක් තරහවක් හිංසාවක් ඇති නොවන තැනට අවබෝධය ගේනවා. ඒ අරමුණෙහි ප්‍රහාණය කරන්න පුළුවන්කම ලැබෙනවා. ඊට පස්සේ අනුක්‍රමයෙන් අවබෝධයට එනවා සච්චිකාතබ්බ. ඊට පස්සේ භාවයේ තබ්බ. ජීවිතයේ මේ මාර්ගය තුල සකස් වෙනවා. එය තමයි නිරෝධගාමිනී ප්‍රතිපදා මාර්ගය. ජරා මරණ නැති කිරීමේ මාර්ගය එයමයි. ආරෂ්ඨාංග මාර්ගය තුල මේ අපි එකතු කරගන්නවා. ආරෂ්ඨාංග මාර්ගය එනකොට සම්මාදිට්ඨියෙන් ලෞකික සම්මාදිට්ඨියෙන් පින් සිද්ධ කරනවා කියන තැනකට ආවා. අවබෝධයට ගන්නවා. හැබැයි ඒ පින සැප විඳිනවා කියන තැනකට දැන් ගන්නෙ නැහැ. ඒක උපකාර කරගන්නවා පරමාර්ථ ධර්ම අවබෝධයට, චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට. සම්මාදිට්ඨි, සම්මා සංකප්ප, නික්කම්ම, අව්‍යාපාද, අවිහිංසා, සම්මා වාචා, ප්‍රිය වචන, ඒකේ බොරු කීමෙන්, පරිස වචන, කේලාම්, හිස් වචනෙන් ඈත් වෙලා, සම්මා කම්මන්ත, ප්‍රාණඝාත, සොරකම්, කාමීත්‍යාචාරයෙන් වැළකීලා, සම්මා ආජීව, යහපත් වූ දීපෑත්ම, ධර්මානුකූල ජීවිතය කියනකොට ලෝභ දෝෂ මොහ බැහැර වෙන තැනට විග්‍රහය තිබෙනවා. ගොවිතැන, වෙලහෙන දාම් රාජසේවයේ වශයෙන් ඒවා ලෞකික කතාවන් පරමාර්ථ වශයෙන් දැක ගන්න ඕනේ. සම්මා වායාම, සතර සම්මා ප්‍රදන් වීර්ය, නූපන්න කුසල් නූපදවන්න, උපන්න කුසල් බැහැර කරන්න, නූපන් කුසල් උපදවන්න, උපන් කුසල් වැඩි දියුණු කරන්න. ඊළඟට සම්මා සති, සතර හතිපට්ඨානෙම සම්මා සමාධිය. මෙන්න මේ පරමාර්ථ ධර්මයේ තුල අනුක්‍රමයෙන් ඉහළට යන්න ඕනේ. ආනන්තරික සමාධියක් වෙන්න ඕනේ. ආපස්සට එන්නේ නැති වෙන්න. සෝතාපන්න වීමෙන් තමයි ආනන්තරික සමාධිය හොඳින්ම අත්දැක බලන්න පුළුවන්කම ලැබෙන්නේ. මාර්ගසිත ඵල නැවත ආපහු එන්නේ නැහැ. නමුත් එතකන් එහා මෙහා වෙන්න පුළුවන් සෝතාපන්න වන තෙක්. ඒ අවබෝධයෙන් යුක්ත වෙන්න ඕනේ. එතකොට මේ සියල්ල තුලම සම්මා ප්‍රඥාවයි, සම්මා වායාමයයි, සම්මා සතියයි එන්න ඕනේ. මේ මාර්ගය තුල, නිරෝධගාමිනී ප්‍රතිපදා මාර්ගය තුල සම්මා ප්‍රඥාවයි, එතන සම්මා ප්‍රඥාව සම්මා බලයක් හැටියට, ප්‍රඥා බලයක් හැටියට ඇති වෙන්න ඕනේ. ධම්මවිචයත් එකතු වෙන්න ඕනේ. අපි විග්‍රහ කළානේ ස්කන්ධ පංචකයේ පටන් ධාතු ස්කන්ධ ආයතන තිලක්කන්ට යටත් කොට දැකීම. සම්මා වායාමය, ඒ විනයෙන් ව්‍යායාමයේ පැහැදිලි සතර සම්මා ප්‍රදන් වීර්ය. එතකොට සම්මා සති, ඒ සිහිය සතර හතිපට්ඨානය පුරුදු කළාද මේ මාර්ගය තුල සකස් වෙනවා. එහෙම සකස් වුණොත් තමයි සම්මතයේ තුල වුණ ශ්‍රමණයන් අතර හැබෑ ශ්‍රමණය, බ්‍රාහ්මණයන් අතර හැබෑ බ්‍රාහ්මණෙක් ඔබට ගලපගත්තොත් ගෘහස්ත ජීවිතයක් ගත කර හැබෑවට උපාසකෙක් හෝ උපාසිකාවක් බවට පත් වෙන්න පුළුවන්කම තිබෙනවා. දැන් මේ සාකච්ඡාවක් කළේ ඔබ වචනයෙන් අපහා සමගින් සම්බන්ධ වුනේ නැති වුණාට සාකච්ඡාවක් මෙන් අවස්ථාවක් හදලා දුන්නේ. මෙතෙක් කල ඔබ අප ජීවිතේ අනුපූර්ව ක්‍රමයෙන්, අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා, අනුපූර්ව ක්‍රමයෙන් පුරුදු කරන ලද ඔබට කියන්න පුළුවන් දාන සීල භාවනා, විවිධ පින්කම්, විවිධ චාරිත්‍ර, සමාජ සේවය, ඔය බොහෝ දේවල්. ලෝභ දෝෂ මෝහ සංසිඳොමින් අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ඛන ධර්මයට යටත් කොට සංඛාර ධර්ම, සංකත ධර්ම දහම් ඇසින් දැක ගන්න අවබෝධයට පුළුවන්කම ලැබුණා. අන්න ඒ ප්‍රශ්නයට උත්තර පිළිතුරු අපි හැම මොහොතකම සිත තුළින් අපි මතු කරගන්න ඕනේ. එයට සිතුවිලි, වචන, ක්‍රියා, දාන සීල භාවනා කියන අදහසින් දැන් මේ වුණේ ධර්ම ශ්‍රවණයකින් පවා අපි අවස්ථා සලස ගන්න ඕනේ. හිතන්නට ආරාධනා කරමින් හැම දිනාටම ප්‍රතිපදා මාර්ගය අනුගමනය කිරීමෙන් ලබන්නා වූ ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණිසම උපනිශ්‍රය වේවායි ඊ타මත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා, ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ලෝක ශාසනං. සදහවත් පින්වත්නි, ඒ අවසන් කළ දේශනාවෙහි පින්වත් දායකත්වයෙන් කටයුතු කළ පින්තුන්ලා වෙනුවෙන් සෙත් ප්‍රාර්ථනා කරන්ටත්
මියගිය ඥාතීන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා සිදු කරන්නටත් බලාපොරොත්තු වෙනවා. මාළඹේ පිට්ටුගල කහන්තොට පාරේ අංක 97 දරන 66 නිවහනෙහි නිවැසි විමල ධර්ම සහ ධර්මා දියසේන යන යුවළ විසින් මෙම උතුම් ධර්ම දානය සඳහා දායකත්වයේ දරා තිබෙනවා. අරමුණ දියසේන යුවළගේ මියගිය දෙමව්පියන් සොයුරු ඥාති හිත මිත්‍රාදීන් ඇතුළු පින් බලාපොරොත්තු වන සියලුම සත්වයින්ටද මේ පින් අනුමෝදන් වේවා. දැනට කලක් සිට රෝගී තත්ත්වයේ වැඩවසන කොළඹ 2 හුණුපිටියේ ගංගාරාමාධිපති අතිගරු පූජ්‍ය ගලබොඩ ඥානිස්සර නාහිමියන්ට පොඩි හාමුදුරුවන්ට එවැගේම තම නැගණිය වන ලලනී මුණසිංහ මහත්මියටද විදේශගතව සිටින පුතුන් දෙදෙනා ඇතුළු ඔවුන්ගේ දරු පවුල්වල අයට සහ සියලු ඥාති මිත්‍රාදීන්ටද නිදුක් නිරෝගී සුවය දීර්ඝායු සම්පන්නිය ලැබේවා. ධර්මදේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. මෙම ධර්ම දේශනාවට සවන් දුන් සියලු පින්වතුන්ට සහ මෙම පින්කම සංවිධානය කිරීමට නන් අයුරින් උදව් උපකාර කිරීමෙන් සහභාගී වූ සියලු දෙනාටදම නිදුක් නිරෝගී සුවය දීර්ඝායස ලැබේවා. මෙම පින්කමට සහභාගී වීමෙන් ලැබූ කුසලයේ හේතු කොටගෙන සියලු කෙලෙස් නසා අමා මහ නිවන් සාක්ෂාත් කර ගැනීමට සියලු දෙනාටම වාසනාව උදා වේවා. ඒ බලාපොරොත්තු එසේම ඉෂ්ට සිද්ධ වේවායි ප්‍රාර්ථනා කරමින් මියගිය ඥාතීන්ටත් දෙවියනටත් තම තමනටත් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණිසම උපනිශ්‍රය වේවා. මෝහක්ඛයෝ නිබ්බානං